හරි ළමයි. එතකොට අද අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරි ළමයි. එතකොට අද අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම මත ලක්ෂ්‍යකින් කුමක් අදහස් වේද? හරිද? මොකද ළමයි නිෂ්පාදන හැකියා මායිම වක්‍රයක් කියලා කියන්නේ? මේක නිෂ්පාදන හැකියා මායිම වක්‍රයක් කියලා කියන්නේ අපි යොදාගත්තු උපකල්පනයක්. කියන්නේ සැබෑ ලෝකේ නිෂ්පාදන හැකියා මායිම වක්‍ර දකින්න විදියක් නැහැ. අපි මේක අපේ අධ්‍යයනයේ පහසුව සඳහා අපි විසින් ගොඩනගාගත්තු දෙයක් තමයි නිෂ්පාදන හැකියා මායිම වක්‍රයක් කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න සැබෑ ලෝකේ නැහැ. එතකොට නිෂ්පාදන හැකියා මායිම වක්‍රය ඉංග්‍රීසි වලින් කියන අපි production possibility curve කියලා. production possibility curve නිෂ්පාදන හැකියා මායිම වක්‍රය. එතකොට නිෂ්පාදන හැකියා මායිම වක්‍රයක අපි ආදර්ශය ගන්න. ඒ කියන්නේ ආදර්ශය කියලා නිෂ්පාදන හැකියා මායිම වක්‍රය ආදර්ශයක් විදිහට ගන්නවා අපේ අධ්‍යයන කටයුතු වල පහසුවට. ඒත් අපි මේක කියලා කියන්නේ යම් නිසි දෙන ලද අවස්ථාවකදී ආර්ථිකයේ සියලුම සම්පත් භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය යොදවාගෙන ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් භාණ්ඩ වර්ග දෙකක් පමණ නිෂ්පාදනය යොදවාගෙන ඒ වගේම යොදවා ගන්නවා අපේ පවත්නා තාක්ෂණය. උදාගෙන නිපදවිය හැකි විකල්ප නිෂ්පාදන සංයෝගයන් දක්වමින් අඳුන ලබන වක්‍රයට අපි කියනවා නිෂ්පාදන හැකියා මායිම වක්‍රය කියලා. සරලව. එතකොට ආර්ථිකයේ සියලුම සම්පත් භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය යොදවන්නේ. ඒ වගේම ඒකේ අපි උපරිම කාර්යක්ෂමතාවය නිෂ්පාදනය කරනවා කියලා උපකල්පනයක් දාලා ආර්ථික උපරිම කාර්යක්ෂමතාවය නිෂ්පාදනය කරනවා. උපරිම කාර්යක්ෂමතාවය. එතකොට කාර්යක්ෂමතාවය කියන වචනේ අහු වෙනවා. efficiency කියන වචනේ. efficiency. මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපි ඔය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කතා කරනකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඉස්සම අන්තිල වෙන්න පොඩ්ඩක්. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අපි සරලවම අඳින මේ විදියට. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? නිෂ්පාදන හැකියා භාණ්ඩ වර්ග දෙකයි. අපි හිතමු තේ සහ රබර්. හරිද? එතකොට මූලික වශයෙන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එකක් තමයි වමට විතැන් වෙන්න පුළුවන්. එකක් වමට විතැන් වෙන්න පුළුවන්. අනෙක තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි නිෂ්පාදන හැකියා මායිම මත නිෂ්පාදන පිහිටන්න පුළුවන් ලක්ෂ්‍ය තියෙනවා. නිෂ්පාදන හැකියා මායිම මත. අනිත් ඒ තමයි නිෂ්පාදන හැකියා මායිම වක්‍රයට දකුණින් පිහිට ලක්ෂ්‍යයක අපිට ලකුණු කරලා දක්වන්න පුළුවන්. ඔන්නේ අවස්ථා හතර තමයි අපිට පැහැදිලිවම නිෂ්පාදන හැකියා මායිම වක්‍රය දකින්න පුළුවන්. හරිද? එතකොට අපි මේ නිෂ්පාදන හැකියා මායිම මත කතා කරද්දී නිෂ්පාදන හැකියා මායිම මත අපිට දකින්න පුළුවන් මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන එක. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඒ වගේම අපිට දකින්න පුළුවන් ආර්ථික කාර්යක්ෂමතාවය. ඒ වගේම දකින්න පුළුවන් ළමයි පූර්ණ සේවා නියුක්තිය. දකින්න පුළුවන්. ඒ වගේම දකින්න පුළුවන් මොකද්ද? පූර්ණ නිෂ්පාදනය. ඔන්න අවස්ථා හතර දකින්න පුළුවන් නිෂ්පාදන හැකියා මායිම මත. එතකොට ළමයි ආර්ථික කාර්යක්ෂමතාවයේ සිද්ධ වෙන්න කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. ආර්ථික කාර්යක්ෂමතාවයේ ඉෂ්ට වෙන්න කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි ළමයි මොකක්ද පළවෙනි එක ආර්ථික කාර්යක්ෂමතාවය කන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. දෙවෙනි එක තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. එක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය.
ඒතර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන තවත් කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. මොකද්ද කොන්දේසි දෙක? පළවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය ඇති කිරීම. පූර්ණ සේවා නියුක්තිය ඇති කිරීම. දෙවෙනි එක තමයි පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. ඒතර පූර්ණ සේවා නියුක්තියෙන් අදහස් කරන්නේ මොකද්ද? නිර්වචන දැනගෙන ඉන්න පූර්ණ සේවා නියුක්තිය. හැමෝම පූර්ණ සේවා නියුක්තිය ගැන කතා කරද්දී පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකද්ද? ඒ වගේම පූර්ණ නිෂ්පාදනය කියන්නේ මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ වර්තමාන නිෂ්පාදන යොදවා ගන්න පුළුවන් සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවට යෙදවීම. එතකොට රැකියාවක් නෙමෙයි. සමහර ක්‍රමෙන් මම අහලා තිබ්බා පූර්ණ සේවා නියුක්තිය කියන රැකියාවක් සියලුම ශ්‍රමිකව රැකියාව නියුක්ත කිරීමද කියලා. නැහැ. ඒක විතරක් නෙමෙයි. ඒකට ශ්‍රමය වගේම සියලුම ප්‍රාග්ධන සම්පත්. උදාහරණ ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ඒ වගේ සියලුම නිෂ්පාදන සම්පත්. වර්තමාන නිෂ්පාදන යොදවා ගන්න පුළුවන් ඒවා. හැම එකක්ම නිෂ්පාදන ක්‍රියාවලිය උපයෝජනය කිරීම. උපයෝජනීය කිරීම. ඕක තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා හඳුන්වන්නේ. අනෙක් අතට ගත්තවස් පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ ළමයි මුළු නිමවුමට මුළු නිෂ්පාදනයට උපරිම දායකත්වයක් ලැබෙන ආකාරයට නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවීම. නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙවනවා මුළු නිෂ්පාදනයට උපරිම දායකත්වයක් ලැබෙන විදිහට. full contribution එකක් ලැබෙන විදිහට. පැහැදිලිද? එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය කොටස් දෙකයි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය. ඒ වගේම ආර්ථික කාර්යක්ෂමතාවය එනකොට අර පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනට අමතරව එනවා අපේ සම්පත් බෙදාවෙන් කිරීමේ බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ළමයි මොකද සම්පත් බෙදාවෙන් කරනවා කියලා කියන්නේ? සමාජ වර්ණයට ගැලපෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. සමාජ වර්ණයට ගැලපෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අදාළව සම්පත් බෙදලා වෙන් කරන්න ඕනේ. ආර්ථිකය මිනිසුන්ගේ අවශ්‍යතාවයකට. දැන් මිනිස්සු ඉල්ලන නීති වලට සම්පත් දාන කළ වැඩක් නැහැ. දැන් මේ දවස්වල ආර්ථික අර්බුදයක් තියෙන්නේ. ආර්ථික අර්බුදයට ආර්ථික විද්‍යාඥයෝ හොයන්නේ මොන වගේද? නිෂ්පාදන වැඩි කිරීම, ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න. ඒතකොට ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න නම් ළමයි මොකද කරන්න ඕනේ? දැන් මේ දවස්වල ආහාර නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එහෙනම් මොකද්ද? පුළුවන් තරම් කුඹුරු වලට සහන ආධාර දෙන්න ඕනේ. කෘෂි අංශයට සහන ආධාර දෙන්න ඕනේ. ඒ කෘෂි අංශයේ පැවැත්ම තහවුරු කරන්න ඕනේ. ඒ අදාළ යන්ත්‍ර සූත්‍ර වලට මොන හරි රජයෙන් බදු පනවල තියෙනම් ඒ බදු ටික ඉවත් කරන්න ඕනේ. ඒ කෘෂි කර්මාන්තය දිනු කරන්න ඒ අවශ්‍ය සහන ආධාර ටික දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ. මිනිස්සු ඉල්ලන්නේ ආහාර දාගෙන නම් ඒ ආර්ථිකය සම්පත් බෙදලා වෙන් කරන්න ඕන ඒ අංශ වලට. හරිද? පැහැදිලිද? ඔන්නෝක තමයි අපි පළවෙනි පාඩමේ ගොඩක් වෙලා කතා කරන්නේ. හරිද? එතකොට ඔකේ උත්තරේ තමයි යම් පේපර් එකට ගොඩක් ළමයි උත්තර දාලා ඇති. මයික් එක ඔන්ලා තියෙන අනිත් කට්ටිය මයික් එක ඔෆ් කරගන්න. අපි යම් පේපර් එකට මයික් එක ඔෆ් කරගන්න ළමයි. පළවෙනි එකට උත්තරේ තමයි ළමයි එන්නේ. මොකද්ද? පළවෙනි එකට උත්තරේ එන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය. පළවෙනි උත්තරේ තමයි දෙවෙනි උත්තරේ ආර්ථික කාර්යක්ෂමතාවය. මේකක්වත් ගැලපෙන්නේ නැහැ. ආර්ථික සම්පත් හිඟකම දැක්වෙන්නේ නිෂ්පාදන හැකියාව මායිමට දකුණින් පිහිටි ලක්ෂයකින්. දකුණින් පිහිටි ලක්ෂයකින්. සේවා වියුක්තිය දැක්වෙන්නේත් නැහැ. තාක්ෂණික දියුණුව ඇතිනොත් එක් භාණ්ඩයක තාක්ෂණික දියුණුව ඇතිනොත් ඒ ආංශික වෘත්තියක්. ඒ කියන්නේ එකාංශයකින් විතර දකුණට ඉතැන් වීමක් සිද්ධ වෙනවා. ආර්ථික සම්බාධක එන්නේ නැහැ. හරිද? එතකොට අපිට උත්තරේ තමයි දෙවෙනි උත්තරේ. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නය. පහත තතුරින් ස්වභාවික සම්පතක නිදසුනක් වන්නේ. ස්වභාවික සම්පතක නිදසුනක්. එක්සැම්පල් එකක් අහනවා ස්වභාවික සම්පතක. බැලුව බැලමට පේනවා මේක මොනවද? දෙවෙනි උත්තරේ දාන්න බලන්න ටක් ගාලා. දෙකේ උත්තරේ 3. good very good. දෙවෙනි උත්තරේ සිංහරාජවන ස්වභාවික සම්පතක්. හරිද? ස්වභාවික සම්පත අනිත් ඒ ඔක්කොම මිනිසා විසින් නිෂ්පාදනය කරපු දේවල්, මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. හරි. තුන්වෙනි එක කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම පහත ආකාරයට විතැන්වීම කවර සාධක බලපෑ හැකිද? කවර සාධක බලපෑ හැකිද? හරි. කවර සාධක බලපෑ හැකිද? දකුණට හිතන් වෙන නේද?
විතැන්වීමට. ඒතර කියලා නැහැ දකුණටද වමටද කියලා නැහැ. ඒතර දකුණට වෙන්න පුළුවන් වමට වෙන්න පුළුවන්. ඒතර විදේශ ආයෝජන වැඩිම x භාණ්ඩ x හා y භාණ්ඩ දෙකම නිෂ්පාදනය ඉහළ යාම. පුහුණු ශ්‍රමිකයන් යෙදවීම නිසා දෙකෙන් ඵලදායීතාවය ඉහළ යාම. x භාණ්ඩයක් සම්බන්ධ පමණක් සිදුවන තාක්ෂණික දියුණුව. සම්පත්වල අධ්‍යායෝජනය. x භාණ්ඩයේ ගුණාත්මක බව වැඩි වීම. නිෂ්පාදන හැකියාව මායිමත් දීලා තියෙන මොකද්ද? y අක්ෂයෙන් විතරක් දකුණට විතැන්වීමක් තියෙනවා. එහෙනම් මොකද්ද අපිට මේ කියවෙන්නේ? ආංශික වෘද්ධිය. ආංශික වෘද්ධිය. එහෙනම් ආංශික වෘද්ධියට අදාළ උත්තරේ මොකද්ද මේකේ? තුනට උත්තරේ කීයද? තුනට ටයිප් කරලා දාන්න බෑ තුනට උත්තරේ. තුනට උත්තරේ 3. x භාණ්ඩයේ සම්බන්ධයෙන් පමණක් සිදුවන තාක්ෂණික දියුණුව. ටෙක්නොලොජි එක දියුණුව වෙනවා. ටෙක්නොලොජි එක දියුණුව වෙන්නේ x භාණ්ඩයේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණයි. ඒ උත්තරේ 3 වෙනි උත්තරේ. හරිද? හරි. අපි යමු ඊළඟ. වැදගත් ප්‍රශ්නයක්. සූක්ෂම ආර්ථික විචල්යක් වන්නේ කුමක්ද? සූක්ෂම ආර්ථික විචල්යක් වන්නේ කුමක්ද? මොකක්ද සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන ළමයි? ඉස්සෙල්ලා මතක තියාගන්න සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ළමයි අපි ආර්ථිකය ගැන කතා කරද්දී ආර්ථික කොටස් දෙකකට බෙදලා කතා කරනවා. පළවෙනි එක තමයි සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ අපේ මුළු ආර්ථිකයම එකම එකකට ගෙනල්ලා අපි එක විදිහට ගෙනල්ලා අපි සාකච්ඡා කරනවා කතා කරනවා අපි ඒකට කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. සමස්ත ආර්ථිකෙම එක පිටකට ගෙනල්ලා සමස්ත ආර්ථිකය ගැන කතා කරන එක දිගටම. එතකොට අපි කියන එකට සාර්වාර්ථික විද්‍යාව කියලා. සාර්වාර්ථික විද්‍යාවේ විචල්යන් තමයි මොනවද මේ? උද්දමනය, ආර්ථික ස්ථායීතාවය, ඒ කියන්නේ සමස්තය ගැන කතා කරනකොට. ඒතකොට සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? කුඩා විචල්යන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරනවා නම්. ආර්ථික කුඩා විචල්යන් පිළිබඳ. කුඩා විචල්යන් මොන? එක් පුද්ගලයෙකුගේ ඉල්ලුම. එක් පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම. ඒ වගේම නිෂ්පාදකයෙකුගේ සැපයුම. අන්න ඒ වගේ දේවල් කතා කරනවා අපි ඒකට කියනවා සූක්ෂම ආර්ථික විචල්යන් කියලා. මේ බැලුවම පේනවා මේක මොනවද? මෙන්න මේ 5 වෙනි උත්තරේ අපිට ගන්න පුළුවන් මොනවද? සූක්ෂම. මේ ඔක්කොම ගෙවුම් විශේෂ හිඟයන්, සේවා නියුක්තියේ ස්ථායීතාවය, ආර්ථික ස්ථායීතාවය, උද්දමනය, ඒ මොනවද? සාර්වාර්ථික විචල්යන්. පැහැදිලිනේ? ඒකට උත්තරේ 5. හරි. අපි කතා කරන 5 වෙනි ප්‍රශ්නේ. 5 වෙනි ප්‍රශ්නේ උත්තරේ දාන්න බලන්න 5ට උත්තරේ කීයද කියලා. ගෙවුම් ශේෂ හිඟය කියන්නේ මොකක්ද කියලා අහනවා. ගෙවුම් ශේෂ හිඟය කියලා කියන්නේ අපේ විදේශ වෙළඳාම හා සම්බන්ධ වෙන. උදාහරණයක් විදියට දැන් මෙතන පොඩ්ඩක් කතා කරමු අපි. විදේශාංශය. සෑම රටක්ම විදේශාංශයත් එක්ක ගනුදෙනු කරනවා. අපි ඔයාලා කතා කරන ආර්ථික කාරක 4 ගැන කතා කරනෝනේ. ආර්ථික කාරක. ආර්ථික කාරක අපිට දකින්න පුළුවන් මොනවද? කුටුම්බාංශය, ව්‍යාපාරිකාංශය, රාජ්‍යාංශය, ඒ වගේම කොහෙද? විදේශාංශය. ඔය ආර්ථික කාරක 4 මතකයේ තියෙන්න ඕන. ආර්ථික කාරක 4 මොනවද කියලා වුණා ඔය 4 මතක තියෙන්න ඕන. ඒතර විදේශාංශය. ඇයි රටක් විදේශාංශයත් එක්ක සම්බන්ධ වෙන්නේ? What is the reason? ඇයි සම්බන්ධ අපි විදේශ? අපි විදේශ රටවල්ත් එක්ක භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ කරනවා. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ කරනවා. දැන් වර්තමානයේ ලංකාවේ අපිට භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒක දැන් ඔයාලා ඉගෙන මේ දවස්වල ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා කියනවනේ. මොකද්ද මේ ආර්ථික අර්බුදය? අපිට භාණ්ඩ හා සේවා ගෙන්නන්න අපිට විදේශ මුදල් නොමැතිකම තමයි මේක හේතු වෙලා තියෙන්නේ. අපිට ජාත්‍යන්තර වෙළඳාමට ගියාට පස්සේ ළමයි අපේ තියෙන රුපියල් වලින් ඒ කියන්නේ එහෙම නැත්නම් දේශීය මුදල් ඒකකයකින් දේශීය රුපියල් වලින් ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි විදේශ වෙළඳපොළට ගිහිල්ලා අපි කතා කරන්න ඕන අපි ගෙවන්න ඕන අපි මිලදී ගන්න ඕන භාණ්ඩ මිලදී ගන්න ඕන මොන මුදලින්ද? විදේශීය මුදලෙන්. නැත්නම් ඇමරිකානු ඩොලර් වලින්. එහෙම නැත්නම් යූරෝ වලින්. ඒ වගේ පිළිගත් විදේශීය මුදලකින් තමයි අපි ගනුදෙනු කරන්න ඕනේ. එතකොට අපිට ඒ ලැබෙන්න තියෙන මාර්ග කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට සංචාරක සේවා ටූරිසම් සෙක්ටර් එක සංචාරක සේවා වලින් අපිට විදේශී විනිමය ගලාගෙන එනවා. ඒක එක මාර්ගයක්. ඒ වගේම අපිට අපේ ඉන්න ශ්‍රමිකයෝ විදේශ රටවලට ගිහිල්ලා ඒ අය
ඒ මොනවද කරන්නේ? ඒ අය ශ්‍රමිකයෝ විදිහට ගිහිල්ලා වැඩ කරලා ඒ අය අපිට එවන මේ විදේශී මුදල්. විදේශී ප්‍රේෂණ විදියට. එහෙම ලැබෙනවා. ඒ වගේම අනිත් දේ තමයි අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට්. අපි මොකද්ද? අපනයන ආදායම් වැඩි කිරීම. අපේ භාණ්ඩ හා සේවා විදේශාංශයට විකුණලා අපිට මුදල් හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට අපි ඔය ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා කියන්නේ ළමයි ඔය දැන් මෙතන කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා කියන්නේ විදේශාංශයත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට ඒකේ අපිට විදේශ මුදල් ලැබීම් සහ ගෙවීම් සටහන් කිරීමේ ලේඛනයක් කරනවා. අපි සරලව මේක ටිකක් ගැඹුරු ඒක කතා කරනවා මම හිතන්නේ පාඩමේ 6 වෙනි පාඩමේ නම් මතක නැහැ. ගෙවුම් ශේෂ ලේඛනය ගැන කතා කරද්දී. ඒත් ගෙවුම් ශේෂ හිඟයක් කියලා කියන ළමයි අපි හැමතිස්සෙම හිඟයි කියලා කියන්නේ. හරිද? හිඟයි කියන්නේ හැමතිස්සෙම අපිට ලැබෙන ප්‍රමාණයට වඩා අපි ගෙවන ප්‍රමාණය වැඩි කියන එක. ලැබෙන ප්‍රමාණයට වඩා ගෙවන ප්‍රමාණය වැඩි කියන එක. පැහැදිලිද? එතකොට දැන් අපි හැමදාම අයවැය හිඟින් කතා කරනවා. ලංකාවේ බජට් ඩෙෆිසිට් එකක් තියෙනවා කියන. බජට් එක ඩෙෆිසිට්. ඩෙෆිසිට් කියලා කියන්නේ හිඟයි. එතකොට අයවැය හිඟියක් වගේම ගෙවුම් ශේෂ හිඟියකුත් තියෙනවා. එතකොට අපේ ලංකාවේ 1950 ගණන් වල එක පාරක් අයවැය හිඟිය අතිරික්තයක් ආවා. අනිත් හැම අවුරුද්දම අයවැය හිඟයි. ඒ කියන්නේ මොකද්ද? අපේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ රාජ්‍ය වියදම පියවා ගන්න. ඒ වගේම තමයි ඔය විදේශාංශයකිට අපේ විදේශ වියදම් පියව ගන්න විදේශ ආදායම් ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ අපේ අපනයන ආදායම් හෝ කවර ආකාරයකින් ලැබෙන ආදායම් අපේ ප්‍රමාණවත් නැහැ ළමයි. විදේශයෙන් භාණ්ඩ හා සේවා ආනයන වියදම් පියවන්න. ඔන්නෝක තමයි අපි ගෙවුම් ශේෂ හිඟයක් කියලා කතා කරන්නේ. මම ওই සම්බන්ධව ඔයාලට සෙමින කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ ඒතකොට සෙමින එකේ අමාරුම පාඩම් කිහිපයකින් ෆ්‍රී සෙමින ටිකක් සතියක්වත් ගන්න නැහැ. ඒතකොට එහෙම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ඔයාලට අමාරු පාඩම් ටික සාකච්ඡා කරලා ගොඩ දාන්න. ඒතකොට මට ඒකට ඔයාලගේ තව ළමයි කට්ටිය ඉන්නවනම් ගෲප් එකට ජොයින් කරවන්න. ඒතකොට මම සාමාන්‍ය ළමයි 100කට තමයි ටාගට් කරන් ඉන්නේ. ඒ ළමයි 100ට මම ඒ සෙමින එකෙන් ගොඩාක් ප්‍රයෝජනවත් තියෙන විදියට විභාගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහට සාර්ථක විදියට ඒ සෙමිනාර් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ගිය 2021ටත් ඒ වගේ කරා සෙමිනාර්ස් ගොඩක් කිහිපයක්ම කරා ගොඩක්. මේ ඒ වගේම මේ සෙමිනාර් කිහිපයක් මේ අවුරුදු වලටත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. ඔක තමයි ගෙවුම් ශේෂහිඟයක් කියලා සරලවම අපි නිර්වචනය කරන්නේ. හරි. පැහැදිලිද? හරි. good. හරි. එතකොට මේකට පස්වෙනි උත්තරේ මම හිතන්නේ පස්වෙනි උත්තරේ කීයද? පහට උත්තරේ වෙළඳපොළ ආර්ථිකය. මොකද්ද වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන ළමයි? මේක අහගන්න හොඳට වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ මාකට් ඉකොනොමි එකක්. වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ මිල යන්ත්‍රණය උපයෝගී කරගෙන මිල උපයෝගී කරගෙන මිනිසුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳුම් හොයලා දෙනවා. මිල යන්ත්‍රණය උපයෝගී කරගෙන මිනිසුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයලා දෙනවා නම් අපි ඒකට කියනවා සරලවම වෙළඳපොළ ආර්ථිකයක් කියලා. ඒතර වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණ කිහිපයක් තියෙනවා. වෙළඳපොළ ආර්ථික ලක්ෂණ. පෞද්ගලික දේපල හිමිකමක් තියෙන වෙළඳපොළ ආර්ථිකය. පෞද්ගලික දේපල හිමිකමක් තියෙනවා. මිල යන්ත්‍රණය උපයෝගී කරගෙන තමයි මොනවද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. ඒක එක ලක්ෂණයක්. අනිත් ලක්ෂණය මොකද්ද? ස්වාර්ථය මත පදනම් වෙනවා. ස්වාර්ථය මත තමයි තීරණ ගන්න. ඒතකොට නිෂ්පාදකයන් මොනවද දිරිගන්වෙන්නේ? ස්වාර්ථය ලබන්නේ. නිෂ්පාදකයන් මොනවද? වැඩි මිලෙන් දිරිගන්වනවා. ස්වාර්ථය ලබනවා. හරිද? ඒ වගේ ලක්ෂණ වෙළඳපොළ ආර්ථික ලක්ෂණ කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ ආර්ථිකයක බාහිරතාව දකින්නට පුළුවන්. ඒක තව ලක්ෂණ. බාහිරතාව තියෙන වෙළඳපොළ ආර්ථිකයේ. ඒතර සමහර කෙනෙක් වෙළඳපොළ ආර්ථිකයේ තියෙන අඩලුහුණුකම් වෙළඳපොළ ආර්ථිකයේ තියෙන බාධාවන් අවම කරන තමයි රාජ්‍යාංශය වෙළඳපොළකට මැදිහත් වෙන්නේ. රාජ්‍යාංශයේ මැදිහත් වීම. ඒවා පාඩමකදී ඉගෙන ගන්න රාජ්‍යාංශයේ වෙළඳපොළට මැදිහත් වීම මොනවාද කියලා. හරිද? එතකොට ළමයි මේකට උත්තරේ ඔයාලා හිතන විදිහට කියන උත්තර ටයිප් කරලා ඇති ළමයි. උත්තරේ 3 කියලා කියනවා. පහට උත්තරේ 3. ඔව් හරි. වෙළඳපොළ ආර්ථිකයක දේපල හිමිකම පෞද්ගලික අංශය සතුව තියෙන්නේ. දේපල හිමිකම පෞද්ගලික අංශය සම්බන්ධීකරණ ක්‍රියාවලිය කියලා කියන ළමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න. ඒ කියන්නේ කොච්චරක් භාණ්ඩ හදනවද? ඒ හදන නිෂ්පාදන ක්‍රමය මොකද්ද? ඒ වගේම කාටද හදන්නේ? අන්න ඒ වගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන මෙන්න මිල යාන්ත්‍රණය. මිල වෙළඳපොලේ තියෙන භාණ්ඩ හා සේවල මිල.
අනිත් එක තමයි සානුබල ලබන්නේ. දිරිගැන්වෙන්නේ. දිරිගැන්වෙන්නේ මොකෙන්ද? ස්වාර්ථය මත පදනම්බ. හරි. පස්වෙනි ප්‍රශ්න උත්තරේ 3. හරි. 6 වෙනි ප්‍රශ්නේ ආර්ථික සම්පත් බෙදාවෙන් කිරීමට අදාළ මිල යාන්ත්‍රණය යොදාගත් මිල ගණන් මගින් ඉල්ලුම් හා සැපයුම් පිළිබඳ සංඥා ලබන්නේ. ආර්ථික මිල යාන්ත්‍රණය නම් මොකක් ගැන කතා කරන්නේ? වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරන්නේ. ඒතර ඉල්ලුම් සැපයුම් පිළිබඳ සංඥා ලබන්නේ. එන ඉල්ලුම් සැපයුම් පිළිබඳව අපිට දෙන්න ඕනේ දිරිගැන්වීම. කාටද මේක වැදගත් වෙන්නේ? 6 වෙනි ප්‍රශ්න උත්තරේ කීයද ළමයි? 6ට උත්තරේ දාන්න බලන්න ටක් ගාලා. 6ට උත්තරේ. sorry 6ට උත්තරේ 6ට උත්තරේ 1 කියනවා. පාරිභෝගිකයන්ට කියනවා අහන්න ළමයි ප්‍රශ්න හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේ කියන ආර්ථික සම්පත් බෙදා වෙන් කිරීමට. සම්පත් බෙදා වෙන් කරනවා කියන මොකද්ද? මේක ඇත්තටම වැදගත් වෙන කාටද? සම්පත් බෙදා වෙන් කරන්නේ කවුරු වෙනුවෙන්ද? නිෂ්පාදකයන් වෙනුවෙන්. නිෂ්පාදකයන් තමයි සම්පත් බෙදා වෙන් කරන්නේ. මොකද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ සම්පත් බෙදලා වෙන් කරන්නේ. පැහැදිලිද? සම්පත් බෙදා වෙන් කරන්නේ නිෂ්පාදකයන්ට. භාණ්ඩ හා සේවා හදන්නේ. මේ සම්පත් බෙදලා වෙන් කරන්නේ. දැන් කුෂියංශයට ඒ නිෂ්පාදකයන්ට අදාළ වෙන්නේ සම්පත් බෙදලා වෙන් කිරීම. එතකොට අපිට පේනවා නිෂ්පාදකයන්ට ඕනි කියලා. ඒ වගේම සාධක හිමියන්ට වැදගත් වෙනවා. සාධක හිමියන්ට ඒ අපේ නිෂ්පාදන සාධක සපයන්න කොයිතරම් මිලක් ගෙවනද කියලා. සාධක දැන් මට නිෂ්පාදන සාධකයක් තියෙනවා ළමයි. මට නිෂ්පාදන සාධකයක් තියෙනවා නම් අපිට ඒ සාධකය වැදගත් වෙනවා. නිෂ්පාදන සාධකය. දැන් උදාහරණයක් විදිහට ශ්‍රමයේ මිල. ඒ වැටුප. ඒ වැටුප අපිට දැන් අපි වැටුප වැඩි වැටුප ගෙවනවා නම් අපි මොකද කරන්නේ? ඒ පැති වලට අපි යොමු වෙනවා. එහෙනම් නිෂ්පාදන මේ මිල යන්ත්‍රණේ වැඩිපුරම කාටද මේ වැදගත් වෙන්නේ? නිෂ්පාදකයන්ට හා සාධක හිමියන්ට තමයි වැඩිපුරම වැදගත් වෙන්නේ. සම්පත් බෙදා වෙන් කිරීම පැත්තෙන් ගත්තට පස්සේ. පැහැදිලි නේද? හරි. ඒකට 6ට උත්තරේ 4. හරි. 7 වෙනි එකට උත්තරේ. සැලසුම් ආර්ථිකයේ ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්? සැලසුම් ආර්ථිකය. සැලසුම් ආර්ථිකයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? සැලසුම් ආර්ථිකයක් කියලා කියන්නේ කිසියම් කලින් තීරණය කරගත් මණ්ඩලයක් විසින්. කලින් සැලසුම් කරගත්ත මණ්ඩලයක් විසින්. එහෙම නැත්නම් කලින් හදලා තියෙන මණ්ඩලයක් විසින්. නිෂ්පාදනයේ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ ගන්නවා නම් භාණ්ඩ හා සේවා හදන්න සම්පත් බෙදා වෙන් කරන්නේ සැලසුම්ගත මණ්ඩලයක් විසින් නම් අපි ඒකට කියනවා සැලසුම්ගත ආර්ථිකයක් කියලා. ඒකට ඒකේ තමයි නිෂ්පාදනය පිළිබඳ තීරණ, ඒ කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ තීරණ මොන විදිහටද හදන්නේ මේ නිෂ්පාදනය, ඒ වගේම මේ හදන නිෂ්පාදනය මේ මොන කුමන තාක්ෂණයටද හදන්නේ, ශ්‍රම සූක්ෂමද, ආග්දන් සූක්ෂමද, එහෙම නැත්නම් ඒ බෙදෙන වෙන් කරන අනුපාත මොනවද, ඒ වගේම තමයි මේවා මේ මොන සමාජයේ මොන ස්තරෙන්ද ලබා දෙන්න ඕනේ, කාටද මේක බෙදා හරින්නේ. අන්න ඒ වගේ නිෂ්පාදන තීරණ ගන්න කවුද? සැලසුම්ගත මණ්ඩලයක් විසින්. එතකොට මේ සැලසුම්ගත මණ්ඩලයකින් ගන්නු ලබන තීරණ ඒ කියන්නේ කොච්චර හදනවද? අපි හිතමු ආර්ථිකයේ රෙදියක 5000ක් හැදුවා. සමහරක් වෙලාවට රෙදියක 5000 වැඩි වෙන්නත් පුළුවන්. අනිත් පැත්තකින් රෙදියක 5000 ආර්ථිකයට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන සහ වැඩි වෙන. ඒතර නිෂ්පාදන තීරණ අපිට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අවාසි තියෙනවා. වාසි අවාසි ටික හොඳට පාඩම් කරගන්න. හරි. අපිට මේ හතර උත්තරේ එන්නේ මොකද්ද? සැලසුම්ගත ආර්ථික ලක්ෂණයක් නොවන්නේ. නොවන්නේ තමයි මේ 7 වෙනි එකට දෙවෙනි උත්තරේ. මිල පදනම් කොටගෙන ආර්ථික තීරණ ගැනීම. මිල පදනම් කරගන්න හැ සැලසුම් මණ්ඩලයක මූලික සැලසුම් මණ්ඩලයක මූලික සැලසුම් තීරණ. ඒ කියන්නේ කලින් ගත තීරණ මත පදනම තමයි මේ ආර්ථිකය මෙහෙවන්නේ. සැලසුම්ගත ආර්ථිකයක්. පැහැදිලිද? හරි. හතර උත්තරේ 2. 8 වෙනි එක. ඉල්ලුම් නීතිය පැහැදිලි කළ හැකි ආකාරයෙන් සාවද්‍ය ප්‍රකාශය. වැරදි ප්‍රකාශය අහන්න. හොඳට කියන්න වැරදි ප්‍රකාශය. සාවද්‍ය. ප්‍රශ්නයක් ගත්තට පස්සේ හැම තිස්සෙම කියවන්න. අහන්නේ මොකද්ද? සාවද්‍ය ප්‍රකාශය. වැරදි ප්‍රකාශය අහන්නේ. මොකද්ද වැරදි ප්‍රකාශය? දාන්න බලන්න මොකද්ද මේකට උත්තරේ කියලා. මේකට උත්තර දාන විනාඩිය දැන් ටක් ගාලා දාන්න. 2 කියනවා. 8ට 2. very good. මිල හා ඉල්ලුම් අතර පවතින්නේ අනුලෝම නෙමේ. අනුලෝම කියන්නේ මොන සම්බන්ධද ළමයි? අනුලෝම කියන්නේ ධන සම්බන්ධය. ඉල්ලුම් නීතියෙන් කතා කරන්නේ ඒක නෙමෙයි. ඉල්ලුම් නීතියෙන් කතා කරන්නේ මොකද්ද? මිල සහ ඉල්ලුම අතර තියෙන මොකද්ද? ඍණ සම්බන්ධය. එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධය. එහෙමත් නැත්නම් විපර්යස්ත සම්බන්ධය. ඉල්ලුම් නීතියෙන් කතා කරන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධය. හරිද? ඒතකොට ඉල්ලුම් නීතිය කියන්නේ අපිට ඒක නිර්වචනය කරගන්න පුළුවන්. මොකද නිර්වචනය?
ඉල්ලුම් තීරණය කරන සාධක අතරින් මිල හැර සිසු සාධක ස්ථාවර තිබෙද කියලා අපිට ඒක ඉල්ලුම් නීතිය නිර්වචනය කරගන්න පුළුවන්. හරිනේ? ඒක පාඩම් කරගන්න. හරි. එතකොට 9 වෙනි එක 9 වෙනි උත්තරේ මේ 9 වෙනි ප්‍රශ්නේ ළමයි උත්තරේ මට හදලා ගෲප් එකට දාන්න. මම කියවනේ ගණන් දෙකක් තියෙනවා කියලා. ඒ දෙකට උත්තරේ නම්‍යතාවය. එක්තරා භාණ්ඩය සම්බන්ධ මිල ඉල්ලුම් නම්‍යතාවය 0.2 ඍණ 0.2යි. නිෂ්පාදන ආයතන විසින් භාණ්ඩය මිල ඉහළ දැමුවට නිෂ්පාදන ආයතනයේ අය භාරය මොකද වෙන්නේ? මේ ගාන හදලා ගෲප් එකට දාන්න අනිවාර්යෙන් හැමෝම. ක්ලාස් එකේ නමත් එක දාන්න. නම පාසල එක්ක දාන්න මේ ගෲප් එකට. අනිවාර්යෙන් දාන්න මේකට උත්තරේ. මේකට උත්තරේ තව ඉස්සරහ තව ගානක් තියෙනවා. මේ දෙකේ උත්තරේ දාන්න අනිවාර්යෙන්. හරි. අද මේක සාකච්ඡා කරන්න අනිවාර්යෙන් හැමෝම උත්තර දාන්න පේපරේ ගොඩක් කටි හදලා නැහැ. හරිද? හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නෙට. එතකොට 10 වෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළඳපොළ සමතුලිතය රුපියල් 30යි. යටතේ ඒකක 200ක් අලෙවි කරන අතර 40 විට 300ක් අලෙවි කරයි. මෙම භාණ්ඩයේ ඉල්ලුම මිල සමග ප්‍රතිලෝම සම්බන්ධතාවයක් දක්වයි. අදාළ වෙනස සිදු විය හැකි කවර තත්ත්වයක් යටතේද කියනවා. සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් 30ට ඒකක රුපියල් 200ක් අලෙවි කරන 40 විට 300ක් අලෙවි කරයි. එහෙනම් මිල වැඩි වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? 200 300 වෙලා. 200 300 වෙලා. ඉල්ලුම සමග මිල ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. සැපේ ඉල්ලුමත් එක්ක මොකද්ද කියන්නේ? ප්‍රතිලෝමයි. ඍණ සම්බන්ධතාවයක් තියෙනවලු. අදාළ වෙනස සිදු විය හැක්කේ. මිල සමග ඉල්ලුම සමග ඍණ සම්බන්ධය තියෙන. එහෙනම් මොකද්ද? මිල වැඩි වෙනකොට ඉල්ලුම මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. මිල තියෙන ඉල්ලුම අඩු වෙලා. බලන්න පළවෙනි සලකා බලන භාණ්ඩයේ අනුපූරකයක මිල ඉහළ යාම. ළමයි ඔයාලා අහලා සම්බන්ධිත භාණ්ඩ සම්බන්ධ. අපිට සම්බන්ධිත භාණ්ඩ සම්බන්ධයෙන් අඳුර ගන්න පුළුවන් මොනවද? භාණ්ඩ වර්ග 3ක්. මොනවද අඳුර ගන්න පුළුවන් භාණ්ඩ වර්ග 3? එකක් අනුපූරක භාණ්ඩ, අනෙක එක ආදේශක භාණ්ඩ, අනෙක එක ස්වාධීන භාණ්ඩ. භාණ්ඩ වර්ග 3ක් අඳුර ගන්න පුළුවන් සම්බන්ධිත භාණ්ඩ සම්බන්ධ. මේක අපි කතා කරන ඉල්ලුම සම්බන්ධයෙන්නේ. ඉල්ලුම ගැන සම්බන්ධ කතා කරන්නේ. ඉල්ලුම් නීතිය ගැන සම්බන්ධ. අපි ඉල්ලුම් නීතියට හේතු මොනවද? ඉගෙන ගත්තනේ. මොනවද ඉල්ලුම් නීතියට හේතු? ඉල්ලුම් නීතියට මොනවද ළමයි තියෙන හේතු? ඉල්ලුම් නීතියට හේතු දෙකක් තියෙනවා. මොනවද හේතු දෙක? එකක් මිල වෙනස් වීමක ආදේශක ප්‍රතිවිපාකය. ආදේශක ප්‍රතිවිපාකය. අනිත් එක තමයි මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය. ඒතර ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ මොකක්ද ළමයි? ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ අපේ සලකා බලන භාණ්ඩයක මිල ඉහළ ගිය විට සලකා බලන භාණ්ඩයක මිල ඉහළ ගිය විට ඒහා සම්බන්ධයි ඊට ඒහා සම්බන්ධ ආදේශක භාණ්ඩ මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සලකා බලන භාණ්ඩයක මිල ඉහළ ගිය විට මිල වෙනස් වෙලා නැති ආදේශක භාණ්ඩ ලාභදායක නිසා ආදේශක භාණ්ඩ ලාභයි. ඒකින්ද මොකද කරන්නේ පාරිභෝගිකයා? අර මිල වෙනස් වූ භාණ්ඩයට සාපේක්ෂව ආදේශක භාණ්ඩ ලාභින්දා පාරිභෝගිකයන් සලකා බලන භාණ්ඩයට කරන ඉල්ලුම අඩු කරලා මොකද්ද කරන්නේ? අර කියන මිල නොවෙනස් පවතින ආදේශක භාණ්ඩ වලට මොනවද වෙන්නේ? පාරිභෝගිකයා මාරු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඉල්ලුම් නීතියට හේතුව තමයි මොකද්ද? මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. උදාහරණයක් හිතන්න මෙහෙම. සහ පාන්. සහ පාන් මොනවාද? ආදේශක භාණ්ඩ. ආදේශක භාණ්ඩ කියන්නේ මොනවද? එකක් වෙනකොට ගන්න පුළුවන්, එකක් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. එකක් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. උදාහරණයක්. සහල් මිල ඉහළ යනවා. සහල් මිල 10 ඉඳලා 20ට වැඩි වෙනවා. නැත්නම් 100 ඉඳලා 150ට වැඩි වෙනවා. පාන් මිල වෙනස් වෙන්නේ නැහැ. පාන් මිල වෙනස් වෙන්නේ නැහැ. මොකද කරන්නේ පාරිභෝගිකයා? මිල ඉහළ ගිය සහල් වලට සාපේක්ෂව මොකද ළමයි? පාන් ලාභයි. ලාභදායකයි. මොකද කරන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ ගියා පාරක මොකද කරන්නේ? මාරු වෙන කොහෙටද? ආදේශක වලට මාරු වෙනවා. ආදේශක වලට මාරු වෙන. එහෙනම් මොකද කරන්නේ? සලකා බලන භාණ්ඩයකට ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. සලකා බලන භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. හැබැයි ආදේශක භාණ්ඩ ඉල්ලුම මොකද වෙන්නේ? අන්න සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ ගියා. ආදේශක භාණ්ඩය මොකද වෙන්නේ?
සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ ගියා. ආදේශික භාණ්ඩ ඉල්ලුම මොකද වෙන්නේ? මිල ඉහළ ගියා. ඒ ආදේශික භාණ්ඩ ඉල්ලුම මොකද වෙන්නේ? ආදේශික භාණ්ඩලත් ඉල්ලුම ඉහළ ගියා. මොන සම්බන්ධයක් තියෙන්නේ? ධන සම්බන්ධයක් තියෙන නේද? ධන සම්බන්ධයක් තියෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිලයි සහල් වල මිලයි පාන් වල ඉල්ලුමයි. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? එම භාණ්ඩයේ සම්බන්ධ වෙන ඍණ සම්බන්ධයක් තියෙනවා. නමුත් සලකා බලන භාණ්ඩයේ මිල ඉහළ යනවා. ආදේශික භාණ්ඩයේ ඉල්ලුම මොකද වෙන්නේ? ඉල්ලුමත් වැඩි වෙනවා. එයි මොකද මිල ඉහළ ගියා. මිල ඉහළ ගියා. ඒක පාඩුයි. ඒක ඉල්ලුම අඩු කරලා ආදේශික භාණ්ඩයේ ඉල්ලුම වැඩි කරනවා. ඒක එකක්. ධන සම්බන්ධය. හරි. අපිට අනික් පැත්තට කතා කරන්න පුළුවන් මොන සම්බන්ධය? අනුපූරක භාණ්ඩ සම්බන්ධය. අනුපූරක භාණ්ඩ සම්බන්ධය. හරිද? අනුපූරක භාණ්ඩ කියලා කියන මොකක්ද? අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩ කියලා කියන ළමයි එක් භාණ්ඩයක් සමග පාවිච්චි කරන්න පුළුවන් තවත් භාණ්ඩ. එක් භාණ්ඩයක් සමග එකට යන්නේ. එතකොට අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩ. අනුපූරක භාණ්ඩයක මේක කතා කරද්දී සලකා බලන භාණ්ඩය සඳහා අනුපූරකක මිල ඉහළ යාම. අනුපූරක මිල ඉහළ යාම. අනුපූරක ඉහළ ගියාට පස්සේ මොකද වෙන්නේ? අනුපූරකයක මිල ඉහළ ගියාම ළමයි උදාහරණයක් විදිහට ගන්න එක සමග පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. උදාහරණයක් විදිහට ගන්න සපතු සාමේස්. එතකොට මොකද කරන්නේ? මේක ඇප්ලයි කරලා බලන්න මේකට. අනුපූරකයක මිල ඉහළ යාම. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ? අනුපූරකයක මිල ඉහළ ගියා. සලකා බලන භාණ්ඩයක ඉල්ලුම මොකද වෙන්නේ? අනුපූරකයක මිල ඉහළ යනකොට ඒහා සම්මක පරිභෝජන. එහෙනම් අපි හිතමු මොනවද මේ සපත්තු මිල ඉහළ ගියා. හැබැයි මොකද වෙන්නේ? මේස් ඉල්ලුම. මේස් ඉල්ලුම. සපත්තු මිල ඉහළ ගියා. මේස් ඉල්ලුමට මොකද වෙන්නේ? ඔන්න ඔය දේ හොඳට හිතලා බලන්න. පැහැදිලිද? අනුපූරකනේ. එක සමග පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. එතකොට අපි අනුපූරකයක මිල ඉහළ ගියාම ඒ වගේම තමයි දෙවැනි එක තියෙනවා. සලකා බලන භාණ්ඩයේ ආදේශකයක මිල ඉහළ යාම. ආදේශයක මිල ඉහළ ගියාම මොකද වෙන්නේ? භාණ්ඩය මත අලිපි බද්දක් පැනවීම. රජය මගින් භාණ්ඩයට සහනාධාරයක් ලබා දීම. යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම. මෙන්න මේක ටික අමාරු ප්‍රශ්නයක්. හරිද? හැමෝම දැන් බලන්න මට මේකට උත්තරයක් දෙන්න. හැමෝම උත්තරයක් දෙන්න මේකට. හරි. එතකොට අපි මෙතන කතා කරේ මේක උත්තරේනේ ළමයි. මොකද්ද මේකට උත්තරේ? දෙක කියනවා එක කියනවා. ගොඩක් අය කියන්නේ එක සහ දෙක. ඔව් එක සහ දෙක අතර තමයි දෝලණය වෙන්නේ. බැලුව බැලමටම පේනවා මේක අනුපූරක භාණ්ඩ සහ ආදේශික භාණ්ඩ අතර දෝලනයක් කියලා කියන්නේ. බැලුව බැලමටම පේනවා. හරි බැලුව බැලමටම පේනවා. හරි. එතකොට මොකද්ද මේ අනුපූරකයේ ඉහළ යාමද ආදේශික මිල ඉහළ යාමද? වැඩිපුරම බලපාන්නේ. ආදේශයක මිල ඉහළ යාමද අනුපූරකයක මිල ඉහළ යාමද? ආදේශකයක මිල ඉහළ ගියාට පස්සේ මොකද වෙන්නේ? ආදේශයක මිල ඉහළ යනවා. අපි සලකා බලන භාණ්ඩයේ මොකද වෙන්නේ? මිල වෙනස් වෙන්නේ නැහැ. ආදේශයක මිල ඉහළ යනවා. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ආදේශක මිල ඉහළ ගියාට පස්සේ මිල නොවෙනස්ව පවතින සලකා බලන භාණ්ඩය ලාභදායකයි. ආදේශකයේ මිල ඉහළ ගියාට පස්සේ සලකා බලන භාණ්ඩය මිල නොවෙනස්ව නිසා ඒ භාණ්ඩය ලාභදායකයි. මොකද කරන්නේ? මොකද කරන්නේ? අරක මිල වැඩි වෙනවා. සලකා බලන භාණ්ඩේ මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. මේ පැත්තේ මොකද වෙන්නේ? සලකා බලන භාණ්ඩේ ලාභයි. මිල අඩුයි. සලකා බලන භාණ්ඩේ මොකද වෙන්නේ? ඉල්ලුම මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. හරියට හරි good very good වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ධන සම්බන්ධයක් තියෙන්නේ. ධන සම්බන්ධයක් තියෙන මොකක්ද එක්කද? මෙන්න මේ තියෙන ධන සම්බන්ධය තියෙන 300 200යි 700 300යි. ඔන්න ධන සම්බන්ධය ආවා. ධන සම්බන්ධය ආවා. හැබැයි සලකා බලන භාණ්ඩේ පැත්තේ මොකද වෙන්නේ? සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙලා. මොකද වෙන්නේ?
ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන. එහෙනම් උත්තරයකට 2. උත්තරේ 2. ඔව්. දීලා තියෙන සම්බන්ධය කෙලින්ම පේන්නේ නැහැ. දීලා තියෙන සම්බන්ධය කෙලින්ම පේන්නේ නැහැ. නමුත් ඒක විෂය දැනගත්ත කෙනෙකුට විෂය ඉගෙන ගත්ත කෙනෙකුට ඒක බලන්න පුළුවන් ආදේශ මිලි සම්බන්ධයෙන්. මේක පොඩ්ඩක් තර්ක කරන්න ඕන තැනක්. මම ඒක පොඩ්ඩක් පොඩි ෂෝට් නෝට් එකකින් දෙන්නම් පොඩ්ඩක් මේ බාණ්ඩ දෙක සම්බන්ධයෙන් වෙනස් වීම දෙපැත්ත. හරිද? උත්තරේ 2. හරි. 11 වෙනි ප්‍රශ්න උත්තරේ කීයද? 11 වෙනි ප්‍රශ්න උත්තරේ 11ට උත්තරේ 11ට උත්තරේ 11ට උත්තරේ කීයද? දාන්න බලන්න. 4 කියනවා. 4 11ට 4. හරියට හරි. භාණ්ඩයේ බද්ධේ ප්‍රමාණයෙන් භාණ්ඩයේ මිල ඉහළ යනවා. මිලිලුම් නමිතාව ශූන්‍ය කියලා කියන්නේ මොකද්ද? මොන ඉල්ලුමද? අනම්‍යද? ඒකීය නම්‍යද? පූර්ණ නම්‍යද? මොකද්ද? මිල නම්‍යතාව ශූන්‍ය කියලා කියන්නේ මොන ඉල්ලුමක්ද? දාන්න බලන්න මෙසේජ් එකක් ටක් ගාලා. පූර්ණ අනම්‍යයි. පූර්ණ අනම්‍යයි. පූර්ණ අනම්‍යයි. පූර්ණ අනම්‍යයි. හරි good very good. 11ට උත්තරේ 4. 12ට උත්තරේ x භාණ්ඩය සඳහා ඇති වෙළඳ පොලක එම භාණ්ඩ ස්ථ විශේෂිත බද්දක් පනවනු පොඩ්ඩක් ඉන්න. විශේෂිත බද්දක් පනවනු ලැබූ පසු පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්ත අහිමිවීම සුබ සාධනය. කී උත්තරේ? උත්තරේ 3 නේද? 12ට උත්තරේ 3. 4. 12ට උත්තරේ කීයද? 12ට උත්තරේ 3 මේ 3 මෙන්න මේක තමයි සැපයීම් වක්‍රය බද්දට පෙර බද්දට පසු සැපයීම් වක්‍රය S1 මෙතන මේ ටි කොටස ඊට පස්සේ අපි ගන්නෙ මොකද්ද? මෙතන තැන ඉඳලා ඒ කියන්නේ මෙතන ඡේදන ලක්ෂයේ ඉඳලා පහළ පැරණි සැපයීම් වක්‍රයට රේඛාවක් අඳිනවා. රේඛාවක් ඇඳ මෙන්න පරණ සැපයීම් වක්‍රය අපිට හමු වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි පාරිභෝගික අතිරික්තය consumer surplus මේ කියන්නේ consumer surplus එක. ඒ කියන්නේ consumer surplus එක. මේ මොකද්ද මේ? producer surplus නිෂ්පාදන අතිරික්තය. මෙන්න. එදෙන A සහ H කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය. මේ දෙක මොනවාද? බද්ධ නිසා අහිමි වෙන සමස්ත පාඩුව. අහිමි වෙච්ච සුබ සාධනය. හරිද? බද්ධ නිසා නිෂ්පාදකයට හෝ පාරිභෝගිකයට අහිමි යන දේ අහිමි යන කොටස. හරිද? හරි good. මිලාක්ෂීය අංශක 45ට විහිදියන් සරල රේඛයේ සැපයීම් වක්‍රයක මිල නම්‍යතාවය 13 කීයද උත්තරේ? දාන්න බෑ 13ට උත්තරේ. මිලාක්ෂීය අංශක 45කට විහිදී යන සරල රේඛීය සැපයීම් වක්‍රය මිල නම්‍යතාවය කීයද? 3 කියනවා. 3 කියනවා. ඔව් 13 3 ඒකීය නම්‍ය වේ 13 3. හරි. 14 උත්තරේ කීයද? 14 රූපසටහනේ ඊලක්ෂ්‍ය සහල් වෙළඳපොළක සමතුලිතය දක්වයි. ආණ්ඩුව විසින් සහල් සඳහා P3 නැමැති අවම මිලක් නියම කළ විට වෙළඳපොළේ ඇතිවන තත්ත්වය මෙන්න. P සහ Q ඉල්ලුම් සහ සැපයීම් ප්‍රමාණය මෙන්න ඉල්ලුම් වක්‍රය මෙන්න සැපයීම් වක්‍රය මෙන්න රජය විසින් අවම මිලක් පනවලා තියෙනවා. අවම මිල P3 අවම මිලක් කියන්නේ මොකද්ද ළමයි? අවම මිලක් කියලා කියන්නේ වෙළඳ පොලේ පවතින මෙන්න මේ සමතුලිත මිල. P2 මිල සැපයුම් කරුවන්ට හිත කරන අවස්ථාවක රජය විසින් සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නීතියෙන් නියම කිරීමයි. නීතියෙන් නියම කරන්නේ. හරිද? එතකොට සහතික මිලක් පනවලා තියෙනවා. එහෙම නැත්නම් අවම මිල ප්‍රතිපත්තියක් පනවලා තියෙනවා. උත්තරේ කීයද ඒකට? 2 කියනවා. 17ට උත්තරේ? ඔව් 17ට උත්තරේ කීයද? ජේගේ ප්‍රමාණය අධිසැපයුමක් හටගනී. අධිසැපයුම මෙන්න මේ ප්‍රමාණය අධිසැපයුමක් හටගන්නවා. මෙන්න මේ දුර අධිසැපයුමක් හටගන්නවා. අනිත් එකක්වත් ගැලපෙන්නේ නැහැ.
සාලිංගයක් හටගනි නෑ. වෙළඳ පොලේ අදිල්ලුමක් හට ගැනීම නැහැ. P2 මිල වඩා පහළ යාමය නෑ. එහෙම වෙන්නේ නෑ. අධිසැපයුම් බලවේග ඉවත් වීම නැහැ. උත්තරේ තමයි 2. JK ප්‍රමාණය අධිසැපයුමක් හටගනි. JK ප්‍රමාණය අධිසැපයුමක් හටගනි. මොකද නිෂ්පාදකයන්ට වාසියනේ. නිෂ්පාදකයන්ට වාසි මිල වැඩි. නිෂ්පාදකය මොකද කරන්නේ? වැඩිපුර නිෂ්පාදනය කරනවා ඉල්ලුමට වඩා. හරි. හරි. මෙන්න මේක තමයි 15 වෙනි ගාන. මේකත් හදලා ළමයි මට දාන්න. 15 වෙනි ගානයි අර මම කලින් කිව්ව ගාන දෙකම හදලා මට දාන්න. ඔයාගේ නමත් එක්ක. පැහැදිලි නේද? නමයි පාසලත් එක්ක දාන්න. හරි. එතකොට 16 වෙනි ප්‍රශ්නේ අපි. 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ පරිමාණානුකූල ඵල නීතියට අදාළ නොවන ප්‍රකාශය. පරිමාණානුකූල ඵල අදාළ වෙන්නේ ළමයි දිගු කාල නිෂ්පාදනයකට. පරිමාණානුකූල ඵල අදාළ වෙන දිගු කාල නිෂ්පාදනයකට. එතකොට පරිමාණානුකූල ඵල නීතියට අදාළ නොවන ප්‍රකාශය. නොවන ප්‍රකාශය මේ හැමතිස්සෙම කියන නොවන ප්‍රකාශය. උත්තරේ කීයද 16? 16 උත්තරේ කීයද? 16ට දාන්න බලන්න. 16 උත්තරේ දාන්න. 16 උත්තරේ 4 කියනවා. good very good. ඇයි? නොපිරිමැසීම් හේතු කොටගෙන වැඩෙන ඵල තත්ත්වයේ සාමාන්‍ය පිරිවැය අඩු වේ. මේක පරිමාණානුකූල ඵල නීතියට එකඟයි. පරිමාණානුකූලට ඵල නීතියට එකඟයි. අහන්නේ අදාළ නොවන ප්‍රකාශය. මේක එකඟයි. එකඟයි. 16 උත්තරේ 4. 16 උත්තරේ 4. හරි. දීර්ඝ කාලේ සාමාන්‍ය පිරිවැය අඩු වේ. හරි 14 උත්තරේ ළමයි 17 උත්තරේ ඉක්මන් කරන්න 17ට කො 14 උත්තරේ ළමයි කරේ නැද්ද පේපර් එක කරේ නැද්ද පේපර් එක 14 උත්තරේ ඉක්මන් කරන්න 17 උත්තරේ 1 කියනවා 14 උත්තරේ පූර්ණ තරංකාරී තත්ත්වයක යටතේ ආයතනයේ අයභාරය. තමයි පූර්ණ තරංකාරියක් දන්නවනේ. පූර්ණ තරංකාරිය වෙළඳ පොලේ සහ සැපයුම්කරුව වෙළඳ පොලේ ඉල්ලුම්කරුවන් සහ සැපයුම් ගන්න අතිවිශාල සංඛ්‍යාවක් සිටිනවා. හරිද? ඔන්නේ අවස්ථාවක තමයි පූර්ණ තරංකාරී වෙළඳ පොලක් කියනවා. මේ වචන දිගයි මම කෙටියෙන් කිව්වේ. ඒතර මොකද්ද ඕකේ? ආන්තික අයභාරය මිලට සමාන වෙනවා කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? උත්තරේ කීයද? 17ට 14 උත්තරේ 1 අතිරේක ඒකකයක් ආන්තික අයභාරය කියන අතිරේකකය අලෙවි කිරීම මුළු අයභාරයට එකතු වන්නේ මිලට සමාන ප්‍රමාණයක් වන නිසාය. ඔව්. අතිරේකකය ආන්තික අයභාරය. ඒ කියන්නේ මොකද්ද? අමතර ඒකකයක් අලෙවි කිරීම මුළු අයභාරයට එකතු වෙන ආදායම. ඒක මොකද වෙන්නේ? මිලට සමානයි. මිලට සමානයි. උත්තරේ 17ට 1. 17ට 1. 18ට ජාතික ගිණුම් සැකසී රාජ පොලිය ඇතුළත් නොකර ඊට හේතු 18 උත්තරේ දාන්න බටක් ගාලා 18 උත්තරේ කියනවා 2 කියනවා 18 උත්තරේ 2 18 උත්තරේ 2 good 18 උත්තරේ 2 රාජ්‍ය ණය පොලිය ගෙවීම සංක්‍රාමක ගෙවීමක් නිසා සංක්‍රාමක ගෙවීමක් කියන්නේ මොකද්ද ළමයි ඒක පාර්ශවීය කරන ගෙවීමක් ඒක පාර්ශවීය කරන ගෙවීමක් ඒක ඇතුළත් වෙන්නේ නැහැ රාජ්‍ය ණය පොලිය හරි 19කුත් ගානක් තියෙන මේ ගානත් හදලා මට දෙන්න ඕනේ. මම ගානක් දෙකක් තුනක් දුන්නා මේ නම් මේ ගානත් හදලා. හැමෝම මේ ගාන මට හදලා දාන්න ඕනේ. මේ ගාන මම බලලා එවනවා. හරිද උත්තරෙත් එක්ක එවන්නම්. මේ ගාන හැමෝම හදලා දාන්න. 19 වෙනි ගාන. 20 සංගුණ වාචික ක්‍රියා කරනවා නොවන්නේ. මොකද්ද 20 උත්තරේ? 20 උත්තරේ මොකද්ද? දාන්න මට ටක් ගාලා මං කළා දැන් 5 කියනවා ඔව් 5 උත්තරේ 5 good very good උත්තර දෙන අය හොඳයි උත්තර දෙන අය හොඳයි හැමෝම උත්තර දෙන මට හැමෝම උත්තර වුණ ගෘහස්ථ ආර්ථිකයේ ක්‍රියා පවත්වාගෙන යාම සංගුණ ආර්ථික ක්‍රියාකාරමක් නොවන්නේ මේව සංගවිච්ච නීති විරෝධී මද්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවි කිරීම කණිකා නිවාසය පවත්වන යාමෙන් ආදායම් ඉපයීම නීති අනුකූල විසා බලපත්‍රයෙන් රටක රැඳී සිටීමෙන් ආදාය ඉපයීම ඔට්ටු එළමින් මුදල් ඉපයීම මේ මොනවාද සංගුණ ආර්ථික ක්‍රියාකම හිඩන් ඉකොනොමි කියලා කියන හිඩන් ඉකොනොමි. ඒතර මේක මොකද්ද?
රජයේ බදු දැලෙන් පලා යාම සඳහා මේ නීති අනුකූල නොවන මාර්ගය වලින් උපයන ලබන මුදල් උපයන ලබන ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් හරි ඒතර උත්තරේ 5කට 21 උත්තරේ බෙරඳපළ මිල යටතේ ගණනය කරන දළදේශීය නිෂ්පාදනයේ වටිනාකම සාධක මිලට ගණනය කරන ශුද්ධ ජාතික නිෂ්පාදනයේ වටිනාකමට පෙරලාගෙන යොදාන ගැළපීම් සටහන මොකද්ද? මොකද මේකට එන උත්තරේ? දාන්න ටක් ගන්න මෙසේජ් එකක් ඉක්මන් කරන 21ට 21ට දාන්න 21ට උත්තරේ කීයද? 21ට උත්තරේ කීයද? 21ට උත්තරේ 4 කියනවා. 21ට උත්තරේ 4 කියනවා. 21ට තව කට්ටිය වෙළඳපොළ මිල දළදේශීය නිෂ්පාදිතයේ වටිනාකම සාධක මිල කරන්න මොකද කරන්නේ? වෙළඳපොළේ දළදේශීය දලාගයක් මොකද කරන්න? ශුද්ධාගයක් කරන්න මොකද කරන්න ඕන? දලාගයක් ශුද්ධාගයක් කරන්න මොකද ගලපන්නේ? ෂය මොකද කරන්නේ? ෂය ටික අඩු කරන්න ඕනේ. ෂය ටික අඩු කරන්න ඕනේ. එහෙනම් උත්තරේ 4 හෝ 5. උත්තරේ 4 හෝ 5. ඊට මොකද කරන්නේ? දේශීයගේ ජාතිකගයක් කරන්න මොකද කරන්න ඕන? දේශීයගේ ජාතිකගයක් කරන්න විදේශී උපසාධක ආදායම එකතු කරන්න ඕන. එහෙනම් මේ දෙකත් සමානයි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? සාධක මිල යටතේ මොකද කරන්න ඕන? වක්‍රබදු අඩු කළ සහනාධාර එකතු කරන්න ඕන. වක්‍රබදු අඩු කරලා සහනාධාර එකතු කරන්න ඕන. බදු අඩු කළ සහනාධාර උත්තරේ 5. 21ට උත්තරේ 5. පැහැදිලි නේද? හරි. 22ට උත්තරේ ස්ථාවර මිල යටතේ දළදේශීය නිෂ්පාදිතයේ ගණනය කිරීම පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය වැරදි ප්‍රකාශය. පළවෙනි එක දළදේශීය නිෂ්පාදිතයේ මිල වෙනස්කම්මකින් සිදු කළ බලපෑම හඳුනාගත හැක. ඔව්. මිල වෙනස්කම්මකින් සිදුවෙච්ච බලපෑම හඳුනා ගන්න පුළුවන්. දැඩි මිල උච්චාවචනයන්ට භාජන වූ වසරකට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිත ගණනය කළ හැකි වීම. ගණනය කරන්න පුළුවන්ද? ඔව් දැඩි මිල විචලනය. මිල වෙනස් වීම. සාපේක්ෂව ගණනය කරන්න පුළුවන්. ඒකත් හරි. ස්ථාවර මිල යටතේ දළ ජාතික නිෂ්පාදිත සමාන වර්තන මිල යටතේ දජාන බෙදීම ස්ථාවර මිල දජාන ගුණ කිරීම 100. මෙන්න මේක වැරදි. ඇයි හේතුව? මේක මොකද්ද මේ කියන්නේ? මිල දාර්ශකය, ගම්ම්‍ය මිල දාර්ශකය මේ. ගම්ම්‍ය මිල දාර්ශකය හොයාගන්න සූත්‍රය තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මේක උත්තරේ වැරදි. උත්තරේ 3. දළදේශීය නිෂ්පාදිත ප්‍රමාණය තමයි ගණනය කරන්න පුළුවන් මේ දෙකම හරි. සත්‍ය ප්‍රකාශ. එහෙනම් උත්තරේ 22ට උත්තරේ 3. 22ට උත්තරේ 3. හරි. 23ට උත්තරේ යම් ආර්ථික සලකා බලන වර්ෂයේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ අගය බිලියන 6000කි මිල දශක 150කි. නම් මේ ආර්ථික ස්ථාවර මිල අනුව දදේනි ගණනය කරන්න. වර්තන මිලේ තියෙනවා මොකද්ද? මේ වර්තන මිලේ වර්ෂයේ මූර්ත දළදේශීය නිෂ්පාදිතය. මූර්ත මිල මට්ටම වෙනස් වීම අයින් කරලා මූර්ත නිෂ්පාදිතය කීයද? 6000යි. මූර්ත 6000යි. එහෙනම් මේකේ තියෙන මොකද්ද? මිල දශකයේ 150යි. මෙන්න මේ මූර්ත 6000 150න් බෙදලා කීයෙන්ද වැඩි කරන්න ඕන? 100ෙන්. 6000 150න් බෙදලා 100ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මොකද ලැබෙන්නේ අපිට? ස්ථාවර මිලට දදේනි. ස්ථාවර මිලට දදේනි. මොකද මේ මිල දශකයේ 150යිනේ. මිල මට්ටමේ උච්චාවචනය අයින් කර ගන්නවා. 150න් බෙදලා වැඩි කරන උත්තරේ කීයද? 4000යි. උත්තරේ 4000යි. උත්තරේ 4000යි. හරි 3. good. ජාතික ගිණුම ඇසුරෙන් කුටුම්බ ආදාය සොයා ගැනීම ජාතික ආදායමට මොකද කරන්න ඕනේ? 24ට උත්තරේ සංක්‍රාම එකතු කර කුටුම්බ වලට ලැබෙන ආදායම් අඩු කළ යුතුය. කුටුම්බ ආදායම් හොයාගන්න මොකද කරන්න ඕනේ? මම මේ සම්මන්ත්‍රණයේදී මේ සාකච්ඡා කරන මේ වෘත්තය තමයි 3. උත්තරේ 3. උත්තරේ 3. පස්වෙනි එක පහත වියදම් වර්ග ආයෝජන වියදමක් සැලකිය ආයෝජන වියදම ලෙස සැලකිය හැකිද? 25ට උත්තරේ 25ට උත්තරේ කියන 3. ඔව්.
රෝහල් මේකට 25 උත්තර තුන වෘත්තීය අධ්‍යාපන මාධ්‍යස්ථානක කිරීමට කරන වියදම ආයෝජන වියදම. මොකද මේවා ඉදිරියේදී ප්‍රතිලාභ ලබා දෙනවා. වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැදුවත් එහෙම ඒ වගේම තෘතීය අධ්‍යාපන මොනවා තෘතීය අධ්‍යාපන කරන බන වියදම් ඒවා අධ්‍යාපන කරන වියදම් සෞඛ්‍යයට කරන වියදම් මොනවාද ආයෝජන වියදම් ලෙස අපි සලකන්නේ. එහෙනම් මොකද්ද මේක? අපේ වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන ආයෝජන වියදම. මේ බෙහෙතර රෝහල් නිදියෙන් පරිභෝජන වියදම පරිභෝජන වියදම රාජ්‍ය සේවකයා මිටු ගීමත් එලෙසමයි. වෘත්තීය අධ්‍යාපනයට කරන වියදම. හරි. උත්තරේ 25.